මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු. साधु 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 समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्गे मुखदं धम्म सवेन कालो अयं बदन्ता धम्म सवेन कालो अयं बदन्ता सद्धम्म सवेन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशा राज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्य रस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशा राज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्य रस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशा राज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्य रस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य सद्धर्म श्रावक कारुणिक गुणगरुक सत्पुरुष बौद्ध පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව
අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනා කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණී කරන්නත් එසේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටම ධර්මානුකූල වූ මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ මහත් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණී සඳහා සදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කම. ඒ බව වරක් අපේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ සක්දේව මහ රජාණන් වහන්සේ අරමුණු කරගෙන. දෙවියනි මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. අපේ බුදුරජාණන් වහන්සේ මතක් කළා යම් කෙනෙක් මේ මුළු ලෝක ධාතුවේ සිටින අහිංසක සත්වයන්ට සංසාරයෙන් එතර යන්න මඟ විවර කර ගැනීම උදෙසා තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරයිද ආන්ගේ අය මේ ලෝකයේ තියෙන අතිශ්‍රේෂ්ඨම කුසල කර්මය සිද්ධ කරගත්ත අය හැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නට යෙදුනේ. සීමාවකින් පණවන්නට බැරි මේ සංසාර සාගරේ ඊතරටපත් වෙන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවා නම් ඒ සියලුම දෙනා ඒ කාන්තෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම හැකියාවක් ඇත්තේම නැහැ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ අපට ඉගෙනුවේ. සසරින් අත මිදෙන්න බලාපොරොත්තු වෙන හැමෝම ඒ කාන්තෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. එහෙමනම් අද මේ පින්වත් පිරිස තමන් විතරක් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙන වෙලාවක දොර බැහැර ගෙවාගෙන ඇවිල්ලා තනිවම නමුත් ධර්ම ශ්‍රවණය නොකළ මේ මුළු ලෝක සත්‍යයටම මේ ධර්මයේ දානය කරන්න බෞද්ධ රූපවාහිනිය තුලින් කටයුතු කරුණු කාරණා සම්පාදනය කරගත්තා. ලෝක සත්‍යයටම තියෙන මහත් වූ අනුකම්පාවෙන් බොහෝ දෙනා පිළිබඳව තියෙන අනුකම්පාව නිසා බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මයේ දානය කරන්න කටයුතු සම්පාදනය කළ ඔබ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහට මාහි කුසල් පුරව ගන්න අය බවට පත් වෙලා භාග්‍යවතුන් වහන්සේ කියා දුන්න විදිහට බණ අහන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අනිවර්ණ කියන සූත්‍රය අපට පැහැදිලි කළා. ධර්ම ශ්‍රවණය කරන ලොකු කොටා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම බණ අහන්න ඕනේ.
මොකක්ද මේ බලාපොරොත්තු? මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදී මාට අතිඋතුම් වූ මාර්ගය ඵලය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව අපේ බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා. ආන්ගේ මහත් ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරමු. මේ සද්ධර්ම දේශනාමේ කුසල කර්මයේ ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. වෙනතුණිය අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනි දීඝනිකායේ සඳහන් වෙන සක්කපඤ්ඤ සූත්‍රයේ එක කාරණාවක්. සක්කපඤ්ඤ සූත්‍රයේ බොහොම ගැඹුරු සූත්‍ර දේශනාවක්. ඒ නිසානේ දීඝනිකායේ තියෙන්නේ. මුළු සූත්‍රයම අපට සාකච්ඡා කරන්න බැහැ. ඒ නිසා එකම කාරණාවක් මේ දේශනාවට මම මාතෘකා කරගත්තා. ඒ කාරණාව තුළින් අපට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා දීලා තියෙනවා යම් කෙනෙක් හැබෑවටම සිහිය උපදවා නොගත්තොත් එතනින් විශාල පාඩුවක් Tamanටම සිද්ධ කරගන්නවා කියන කාරණාව. සිහිය උපදව ගත්තේ නැති හැමෝම Tamanට විශාල පාඩුවක් සිද්ධ කරගන්නවා. පංච කාමේනම් කොයිතරම් භයානකයිද? පංච කාමයට අහු වුණහම අපිට මොනවද වෙන්නේ? තවත් සසරට ඇදෙනවා. එහෙනම් සසරේ කොයි තරම් අපිව ඇදලා බැඳලා තියාගන්න දක්ෂයිද? ආන්ගේ කාරණා ගෝපිකා කියන ශාක්‍ය කාන්තාව සිද්ධ කළ මහා කුසල කර්මයේ පිළිබඳවයි අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ පිළිබඳව සාකච්ඡා කිරීම හරි වටිනවා. ඒ නිසා අපට ධර්ම කාරණා ගොඩ ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකල කුසල කර්ම පිළිබඳව අපි සාකච්ඡා කරන්න අත්‍යවශ්‍යයි. ධර්මය අහලා අපේ ජීවිතයත් අපිට හදාගෙන සංසාරයෙන් එතර යන්න මඟ විවර කර ගැනීම උදෙසා. පිළිතුරු කවුද මේ ගෝපිකා කියන්නේ? බොහොම ප්‍රියමනාප බොහොම ලස්සන රූප සම්පත්තියක් තියෙන ශාක්‍ය වංශික කාන්තාව. ශාක්‍ය වංශය කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ වංශය. අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කාලේ මනුෂ්‍ය ලෝකෙට ඉපදුණු වංශය. පුදුම දක්ෂ මනා හික්මීම් ඇති හරියට පින් කරපු රාජ්‍ය වංශය. ඒ පින් කළා කියන්නේ බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ව দমনය කරාපුවාම දවස ශාක්‍ය වංශිකයන්ගෙන් අහනවා මහරජවරුනි මොනවද රකින්න සිල් කියලා. ඒ විදිහේ මතක් කළා ස්වාමීන්.
අපි පංචිල් රකින්න. රජදරුවෙනි පංචිල් රැකලා ඒ ඇතිද කියලා. එහෙනම් ස්වාමීනි අපි අද පටන් අටසිල් රකින්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු දවසේ ඉඳලා ඒගොල්ලෝ මොනවද රැකපු සීලය? නිති අටසිල් රැක. අපි රකින්නේ නිති පංචිල්. නිති පංචිල් හරියටම අපි රකින්නවා. ඒ අෂ්ටාංග උපෝසත සීලය හැමදාම රැකපු නිසා පිඩුඩුව මහරජුරු ඇවිල්ලා එක්කෙනෙක් නෑර සියලුම දෙනා සමූල ඝාතනය කරන්නට. හැබැයි කීප දෙනෙක් ඉතිරි වුණා. ඒ සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරපු නිසා ඒගොල්ලෝ පස්සේ කාලේ තෘණ ශාක්‍යව සහ නල ශාක්‍යව කියලා හඳුන්වන්න ගත්තා. සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කළ බේරුණ නිසා. එහෙනම් මේ ගෝපිකා කියලා කියන්නේ කිමුල්වත්පුර ඉඳපු ශාක්‍ය වංශික කුලකාන්තාව. ඒ බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදිලා සංසාරයෙන් එතර යන්න මඟ හොයාගන්න හරියට බණේ. පැහැදීම නිසා හරියටම රත්නත්‍රයේ සරණ ගිහින් සිල් ආරක්ෂා කළා. ඇයට බණ අහහා යනකොට ඇයට කාරණා හරියට වැටහෙන්න පටන් ගත්තා. ඇයට දැනගන්න ලැබුණා ස්ත්‍රී භාවයේ ඉන්න මට ලෝතර බුද්ධත්වයේ ලබන්නත් බැහැ. පච්චේක සම්බෝධිය ලබන්නත් බැහැ. ස්ත්‍රී භාවයේ ඉන්න මට සක්විති රජ කෙනෙක් බවට පත් වෙන්නත් බැහැ. ස්ත්‍රී භාවයේ ඉන්න කෙනෙකුට සක් දෙවිඳුන් වෙන්නත් බැහැ. ස්ත්‍රී භාවයේ ඉන්න කෙනෙකුට මාර සම්පත්තිය ලබන්නත් බැහැ. මාරය වෙන්නත් බැහැ. ස්ත්‍රී භාවයේ ඉන්න කෙනෙකුට බ්‍රහ්මෙක් වෙන්නත් බැහැ. එහෙනම් ඉතින් මේ ස්ත්‍රී භාවයෙන් මට ඇති වැඩක් තියෙනවද? එහෙම කියලා හිතලා තමන් ලබලා තිබුණ ස්ත්‍රීත්වයේ පිළිබඳව හරියට කලකිරුණා. මට ආයෙත් මේ ස්ත්‍රී සම්පත්තිය ඕනේ නැහැ. එහෙම කියලා හරියට සිල් රැකලා හරියට පින් කර කර ප්‍රාර්ථනා කළා. මෙතනින් පසුව මම මේ ස්ත්‍රී සම්පත්තිය මම විදෙන්න ඕනේ. මට පුරුෂ සම්පත්තිය ලැබෙන්න ඕනේ. ගෝපිකා කියන තරුණ කාන්තාව හරියට සිල් රැකලා හරියට පින් කර සඳහන් කරනවා මෙහෙම ප්‍රාර්ථනා කර බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවක මහ සුඟුරුන් උදෙසා විහාරයක් හදලා පූජා කරලා තමන්ගේ ප්‍රාර්ථනාව සිද්ධ කළා. ඒ විහාරයේ ස්වාමින් වහන්සේලා තුන්නම වඩා හිඳුවගෙන නිතිපතා නිතර චීවරි පිණ්ඩපාත සේනාසන ගිලන්පස මේ දේවල් වලින් උපස්ථාන කර නිතර උන්වහන්සේලාගෙන් බණ අවවාද අනුශාසනා ලබාගෙන මහ පුදුම වීර්යයෙන් යුක්තව පින්කම් කළා. පාරමිතා වැඩ ඕටෙන් කළා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරනකොට පිනස පව පිළිබඳව පුදුම ලැජ්ජාවකින් යුක්ත බණේ පව කරන්න හරි ලැජ්ජාවෙන්
පව් කරන්න හැදී නිතර සිල් ආරක්ෂා කරගන්නේ මහ පුදුම ශ්‍රද්ධාවක් බුදු පියාණන් වහන්සේ දිගේ බලාගෙන හිටියේ බණහනට සුවඳ හමනේ ශ්‍රී මුඛයේදී බලා ශනහිනවා කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ ධම්ම දේශනා කරනකොට ඒ මధుර වූ ස්වරයේ අසා ශනහිනවා කියලා සඳහන් කරනවා. මේම කරේ කාර්තිකව කිසිම කතාවක් දෑත දූත නල්ලේ තබාගෙන බණ බුදු පියාණන් වහන්සේ දිහාමයි බලන්නේ. තමන්ට මොනවා වුණත් තමන්ට කෙනෙක් ඇවිල්ලා තට්ටු කර බලන්නේ නැහැ හැරිලා. අපි එහෙමද? මේ එක කාරණා තනින් තන නතර වෙලා සාකච්ඡා කරන්න ඕන කරන කාරණා සඳහන් කරනවා. පුදුම ශ්‍රද්ධාධිකයි කියලා. ඇය එහෙම පින්කම් කරන හරියට ප්‍රාර්ථනා කළා. සිල් රැකලා කරු ප්‍රාර්ථනාවන් විශේෂයෙන් ඉෂ්ට වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නිකං කරන ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැහැ. යම් කෙනෙකුට පුළුවන් නම් සිල් රැකලා ප්‍රාර්ථනාවක් කරන්න ඒක ඉටු වෙනවා කියලා සඳහන් කළා. ඒ හරියට පින් කරගෙන සිල් රැකපු නිසා හරියට පෙරම් පුරුපු නිසා බැරිලා ගිහිල්ලා තුසීපුරේ ඉපදුනා කියලා සඳහන් කරනවා. කාට පුතෙක් වෙලාද? සක්දේව මහරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් කියලා ඉපදුනා. සක්දේවගේ පුත්‍රයා බවට පත් වෙලා ඉපදුනා. කොයි තරම් පිනක් තියෙන්න ඕනද? සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පුතෙක් වෙන්නේ. සක්දේවගේ ඊළඟ නායකයා බවට පත් වෙන්නේ. කොයි තරම් පින් කරන්න ඕනද? ඒ ප්‍රාර්ථනා කළේ පිරිමියෙක් වෙන්න. ඒ පිරිමි බව ඇයට ලැබුණා. සඳහන් කරන ගෝපක දිව්‍ය පුත්‍රයා බවට පත් වුණා කියලා. ගෝපක කියන්නේ දිව්‍ය පුත්‍රයා බවට පත් වෙලා මහත් වූ සැප සම්පත් විඳිමින් කිසිම දුකක් නැති ජීවිතයක් ගත කරනවා. අති විශාල කාලයක් ජීවිතය ගත කරන්න තියෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ළඟම තියෙන මල්ලාසනයක වාඩි වෙලා තමයි හැමදාම ඉන්නේ. සඳහන් කරනවා සක්දේවිඳුන් හා සමාන සැප සම්පත් විඳිනවා කියලා. පිරිමියෙක් බවට පත් වෙලා. මෙහෙම සැප සම්පත් විඳින්මින් ඉන්නකොට ඇයට අනුශාසනා කරමින් හිටපු භික්ෂුන් වහන්සේලා තුන්නම බොහෝම සීලවන්තයි. ධ්‍යාන ලබාගෙන හිටියේ. උන්වහන්සේලා අපවතුන හැමෝටම මැරෙන්න කාලේ උන්වහන්සේලා අපවත් වෙලා කොහෙද සඳහන් කරනවා දිව්‍ය ලෝක තලයේ ගාන්ධර්වයන් බවට පත් වෙලා ඉපදුනා කියලා. දිව්‍ය ලෝක තලයේ ගාන්ධර්වයන් බවට පත් වෙලා ඉපදුනා. අපි ගන්ධබව කියලා කියන්නේ ගාන්ධර්ව. සඳහන් කරන දිව්‍ය ලෝක තලයේ තියෙන පහත්ම වූ දේව මට්ටමක් තමයි මේ ගාන්ධර්වයෝ කියන්නේ. එතකොට මේ මෙච්චර මේ ස්වාමීන් වහන්සේලා සිල් රැකලා ධ්‍යාන ලැබලා කිසිම සීලේ අඩුවක් නැතුව ඉඳලා දිව්‍ය ලෝකේ ගාන්ධර්වයන් බවට පත් වෙලා ඉපදෙන්න ඕනේ. නෑ.
ධ්‍යාන ලබාගෙන මේ මනුස්ස ලෝකෙන් උන්වහන්සේලා අපවත් වුණා නම් උන්වහන්සේලා ඉපදෙන්න ඕනේ බ්‍රහ්ම ලෝකෙ. හැබැයි ඉපදුනේ බ්‍රහ්ම ලෝකෙ නෙමෙයි. එහෙනම් අපිට හිතේ එහෙනම් සිල් අඩුවෙන් රැක්කද? එතන සඳහන් කරනවා සිල් අඩුවෙන් රැක්කෙත් නැහැ කියලා. හරියටම සිල් රැකගත්තා. සීලේ තියෙන්නේ කොතනද කියලා අපිට හිතා ගන්න බැහැ. සිල් හොඳටම රැක්කා. ඒ මහ සත්පුරුෂයන් වහන්සේලා තුන් දෙනාම දිව්‍යමය ගාන්ධාරයන් බවට පත් වෙලා ඉපදුණා. ඊට උඩින් ඉන්න මහරජවරුන්ට දසදහස් ගණන් දෙවියන් දිව්‍ය අංගනාවන් නාටිකාංගනාවන් පිරිවරාගෙන තුංගව්වක් තරම් දුර දිග මහ බෙර කරේ තියාගෙන අරගෙන එනවා සත් දෙවියන්ට උවටෙන් කරන්න සේවය කරන්න සුධර්මා කියන දෙවි සභාවට දෙවියන්ව දිව්‍යමය බේරේ තලවලින් සතුටු කරවන්නේ බෙරවයිල මේක හිතන්න පුළුවන් ද කාන්තාවක් සිල් රැක පින් කරලා ප්‍රාර්ථනා කරලා අය සද්දෙවියන්ගේ පුතා බවට පත් වෙලා ඉපදුණා. හරියට මේ ජීවිතයේ සිල් රැකපු ස්වාමීන් වහන්සේලා තුන්නම ධ්‍යාන ලබාගෙන ඉඳලා යන්න තිබුණේ බ්‍රහ්ම ලෝකේ. නමුත් බ්‍රහ්ම ලෝකේ නෙවෙයි දිව්‍ය ලෝකේ දිව්‍ය මට්ටමේ පුංචි මාඩුවෙන් සැප විඳින තැනක ඉපදුණා. මොකක්ද මේකට හේතුව? ඒ හේතුව ධර්මයේ විග්‍රහ කරනවා. මෙහෙම සුධර්මා කියන දේවි සභාවට ඇවිල්ලා ගෞතුණක් තරම් දිග බෙර කරේ තියාගෙන ඇවි 55 යොදුන් තරමක් දුරට රංග මඩල පුරාවටම මෙහෙම හිට ගන්නවා කියලා සඳහන් කරනවා. එහෙනම් මේ රංග ස්වභාව යොදුන් 55ක් තරම් ඊට වඩා දිගයි. හැබැයි සත්දෙවියන් ඇතුළු මේ දිව්‍ය සභාවට වයන්නේ දිව්‍යමය වූ නාටකීන් නළුවන් දිව්‍යාංගනාවන් මේ යොදුන් 55ක් පමණ දිග පළල තියෙන මේ දිව්‍ය සභාවෙ හිට ගන්නවා. ඊට ළඟ සත්දෙවියන්ගේ පඳු පුල් ආසනයේ ළඟින් තියෙන මල් ආසනයක මේ ගෝපික කියන පුත්‍රයා දෙවි පුත්‍රයා වැඩ ඉඳින් ශප විඳිනවා. සඳහන් කරනවා මේ තුන් දෙනාම අනිත් දෙවිවරුන්ට වඩා මහ ප්‍රභාව සම්පන්නයි කියලා. ගායන කරනකොට පුදුම ලස්සන තියෙන්නේ කියලා සඳහන් කරනවා. කට ඇරියෝ ඒ කටහඬ පුදුම ලස්සනයි කියලා සඳහන් කරනවා. එයි මනුස්ස ලෝකේදී හරියට සිල් රැකපු නිසා. සඳහන් කරනවා ගෝපික කියන දෙවි පුත්‍රයා මේක දැක්කා. මේක දැකලා මේ දෙවියෝ දකින්න ඊ타ත්ම රූපත් මහත් වූ ප්‍රභාව සම්පන්න සහිතව අනිත් ගාන්ධර්වයන්ට වඩා වෙනස් ගාන්ධර්වයන් තුන් දෙනෙක් මේගොල්ලෝ මොන වාගේ කුසල කර්මයක් කළද මෙතෙන්ට මේ වගේ සම්පත් තියෙන අය වශයෙන් ඉපදෙන්න මොනවද සසරේ මේගොල්ලෝ කරන් තියෙන්නේ? ඒක දිහා බලනකොට දකින්නවා මේ මට දිව්‍ය ලෝකෙට එන්නේ මෙතෙන්ට එන්නේ මගේ අප උපස්ථාන පිළි අරගෙන මට අවවාද අනුශාසනා කළේ භික්ෂුන් වහන්සේලා තුන් දෙනා. එතකොට මට වැඩි පහත් වූ සැපයක් ලබන්න ඕන මේ උත්තමයන් වහන්සේලා තුන් දෙනා මට වැඩි දුප්පත් සැපයක් විඳින්නේ කොහොමද? එහෙම නැත්නම් මේගොල්ලෝ සිල් රැකලා නැද්ද?
ඒක දිහා බලනකොට දකින්නවා සීලී කිසිම අඩුවක් නැහැ. හරියට සිල් රැක්කා. එතකොට මේගොල්ලෝ වෙන ಗುಣ ලබාගෙන හිටියේ නැද්ද? ධානය ලබාගෙන හිටිය කියලා දකින්නවා. කොහොමද සිල් රැක්කේ කියලා බලනවා. අඩු විදිහටද සිල් රැක්කේ සඳහන් කරනවා. තමන්ට සංසාරයෙන් එතර යන්න අනුග්‍රහ කරමින්, උපකාර කරමින්, උදව් කරමින් බොහෝම කල්යාණ මිත්‍රයෝ හරියටම සිල් රැක්කා. එහෙම සිල් ආරක්ෂා කළා කියන කාරණාව දකින්න. එතකොට ගෝපික දිව්‍ය පුත්‍රයා හිතනවා හරියටම සිල් රකින්න අය දෙව්ලොව තමන් කැමති තැනක උපදින්න පුළුවන්. හරියටම සිල් රකින්න අය දෙව්ලොව තමන් කැමති තැනක ඉපදෙන්න පුළුවන්. ධානලාභී නම් බඹලොව ඉපදෙන්න පුළුවන්. ධානලාභී නම් බඹලොව ඉපදෙන්න පුළුවන්. මේ තුන් දෙනාම ධාන ලැබලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනෙත් නේ. මේ තුන් දෙනාම මට වැඩි සිල් රැකලා මට වැඩි සැපයක් විඳින්න නැතුව දෙව්ලොව පුංචි සැපයක් විඳින්මින් දිව්‍ය ගාන්ධාරයෙන් බවට පත් වෙලා ඉපදුණා. සඳහන් කරනවා මම මනුලොව ඉඳලා මේ උතුමන්ගෙන් බණහල මෙතෙන්ට ආවා. හැබැයි මේ උතුමන් මට වඩා අඩු සැපයක් විඳිනවා. එහෙම කියලා කල්පනා කරනවා මේ ඇයිගේ සිහි උපදවන්න ඕනේ. ධර්මයේ සඳහන් කරනවා ඇයි මේ ස්වාමින් වහන්සේලා තුන් දෙනාම මෙහෙම අඩු සැපයක් විඳින තැනටපත් උනේ කියලා. ඒ කාරණාව හරි ගැඹුරු. සඳහන් කරනවා මනුස්ස ලෝකයේ ඉදි හරියට සිල් රැක්කා. පැවිදි වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ ළඟදී ධර්ම ශ්‍රවණය කරනකොට ඔබින් ඔබ බලමින් නිදිමත ගතියෙන් යුක්තව කම්මැලිකමින් යුක්තව ප්‍රාණවත් ගතියෙන් තොරව ඉඳපු නිසා කියලා බණ අහනකොට ශ්‍රද්ධාව තිබුණට ඇති තරම් ශ්‍රද්ධාව තියාගත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා බලන තැන් වල බලමින් වටපිට බලමින් බණ කම්මැලි ගතියෙන් කුසීතකමින් යුක්තව බණ වීර්යයක් තිබෙන්නේ නැතුව බණ. ඒකයි මේ කියන්නේ ප්‍රාණවත් ගතියෙන් හිටියේ නෑ කියලා. කම්මැලිකම අපට දැවුනහම කොයි වගේද? අපේ ඇඟට නිකන් පණ නෑ වගේ නෙමෙයි. කොයි වෙලේ මේක ඉවර වෙයිද කියන හිතවිල්ල එක. එහෙනම් දැන් හිතෙනවාද කොයි තරම් මේක භයානකයි කියලා. මෙහිම අය කොයි තරම් මේ ලෝකේ ඉන්නවද? ආන්ගේ නිසයි ධාන ලැබලා හිටියත් බඹලෝ උපදින්න බැරුවා. කොයි තරම් සිල් රැක්කත් දේව මහා රජවරුන් වෙලා උපදින්න පුළුවන්කම තියෙනකොට එතෙන් දුක් පල්ලේ ස්තරේ කිපදු. දැන් හිතෙනවද ධර්මයේ කියන කාරණාව කොතනකද තියෙන්නේ? ඒකයි මම මුලින් සඳහන් කළේ. සිහිය උපදවා ගත්තේ නැති වුණොත් එහෙම අපිටම විශාල පාඩුවක් සිද්ධ කරගන්නවා. ඒ විශාල පාඩුව කොයි වගේද? කෙටේරියක් අරගෙන ඒ කෙටේරියෙන් තමන්වම රැහ ගන්නවා වගේ වැඩ. අපි කෙටේරියෙන් රහින්නේ වෙන දේවල්. අපි කවුරුත් කැමතිද තමන් අතට අරගන්න කෙටේරිය අනිත් පැත්ත හරවගෙන තමන්ව රැහ ගන්න? නෑනේ. අපි කවුරුත් ඒකට කැමති නෑ. හැබැයි සිහිය නැතුව ගියපුවම අපි දන්නේ අපි මොනවද කරන්නේ කියලා. පංචකාමයට අහුවෙලා
ලෞකික දේවල් වලට අහු වෙලා දුක හරියට සැපයක් වගේ ගත කර මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙනවා. ජාතිය ජරාවටපත් කරනවා. ජරාව ව්‍යාධියටපත් කරනවා. ව්‍යාධිය මව මරණයටපත් කරනවා. එතනින් පස්සේ මරණය. සත්‍යයේ නිජ භූමි වල සැරිසරනවා. බුදුරජාණන් වහන්සේලා කීනමක් පහළ වෙයිද මට සංසාර සාගරයෙන් කවදා ඈතර වෙන්න වෙයිද? ඒකවත් අපි දන්නේවත් නෑ. පංචකාමයේ අපේ මේ හොන්ටට පේන ඇස් දෙක අඳ කරනවා. පංචකාමයට කරන්න බැරි දෙයක් නෑ. හැබැයි සිහිය උපදව ගත්තොත් පංචකාමයෙන් දුරින්ම දුරු කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒකට හරියට වීර්යය තියෙන්න ඕනේ. වීර්ය පිළිබඳව සඳහන් කරනකොට ධර්ම කාරණා සාගරයක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වීර්ය පිළිබඳව සඳහන් කළා. සමහර රහතන් වහන්සේලා අවුරුදු 30ක් තරම් කාලයක් වෙර වෑයම් වඩලා බණ භාවනා කළා. රහත් බෝධිය ලබා ගන්නට. ඒක රහතන් වහන්සේ නම. රහත් වෙන්න කලින් මම දවස් 3න් රහත් වෙලා එනවා කියලා කැලේට යන්නේ. ඒ තරම්ම ධර්මී දන්නවා. දවස් 3 මාස 3ක් බවට පත් වෙනවා. මාස 3 අවුරුදු 2ක් බවට පත් වෙනවා. අවුරුදු 2 තවත් අවුරුදු හොම ගිහිල්ලා අවුරුදු 30ක් බණ භාවනා කරනවා. පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මට රහත් බෝධිය ලැබෙන්නේ නැහැ. එහෙම කියලා හිතලා උන්වහන්සේගේ ඇස් වලින් කඳුළු එළියට එනවා. නමුත් මම මේක අත්හරින්නේ නැහැ. රහත් වෙලයි මම නැගිටින්නේ. 4 ඉරියව්වෙන් මම රහත් බෝධිය මට ලැබෙනකන් මම නිදාගන්නේ නැහැ. එහෙම කියලා කුටියට ගිහිල්ලා ඇඳ කෙලින් කරනවා. ඇඳ කෙලින් කරවලා රහත් බෝධිය ලැබෙනකන් නිදාගත්තේ නැහැ කියලා සඳහන්. අවුරුදු 30ක් 3 ඉරියව්වෙන් භාවනා කරනවා. මෙහෙම භාවනා කරලා කොයි තරම් වීරියක් තිබුණද රහත් බෝධිය ලැබුණේ. සෝදපු නැති පය තිබුණ. කකුල් හේදුවේ නැති හින්දා කකුල් සක්මන් මළුව පුරාවටම ඇවිද අඩිය සිරිපා බිම තීටි යනකොට යටිපතුල් පැලිලා. උන්වහන්සේගේ පැත්තකින් වාඩි වුණා. ගමේ ඉන්න ළමයි ඇවිල්ලා ඉදි කටු අරගෙන ඒකට නූල් යොදලා මහරහතන් වහන්සේගේ කකුල් මහනවා කියලා සඳහන් කරනවා. සක්මන් මළුව පුරාවටම බලනකොට ලී ඇවිදලා මෙච්චර භාවනා කරලා රහත් ඵල ලැබෙන්නේ. ඒත් අතහරින්නෙම නේ. අතහරින්න ඕමනාවකුත් නේ. මම සසරින් එතර යනවාමයි. එහෙම භාවනා කරන්න. එහෙම භාවනා කළා දවසේ සක්මන් මළුව කෙරවලේ ඉඳගෙන අඬනවා ස්වාමීන් වහන්සේ. මෙච්චර අවුරුදු 30ක් මෙච්චර කාලයක් වැරවැයම් වඩලා ඇයි මට සංසාරෙන් ඉතර යන්න බැරි? මේක දකින්න එක දේව දූතිය. ඒ දිව්‍යාංගනාවත් ඇවිල්ලා සක්මන් මළුවේ එහා කෙරවලේ ඉඳගෙන අඬනවා. ඒ ස්වාමීන් වහන්සේ අහනවා ඇයි ඔබ අඬන්නේ? මම මෙතන අඬන්නේ මට හේතුවක් තියෙන නිසා. ඇයි ඔබ අඬන්නේ? මතක් කරනවා. ස්වාමීනි අඬලවත් මට මාර්ගඵලයක් දෙකක් ලැබෙනවා නම් ඒකයි මම මේ අඬන්නේ කිව්වේ. ස්වාමීන් වහන්සේ තමන්ට චෝදනා කරගන්නවා.
මහා ශිව ඒ ස්වාමීන් වහන්සේගේ නම මහා ශිව තෙරුන් වහන්සේ. මහා ශිව උඹට දෙවියොත් විහිළු කරනවා. දෙවිවරුත් ඇවිල්ලා උඹට විහිළු කරනවා. පුළුවන් තරම් ඉක්මනින් සසරින් එතර යන්න ඕන. වෙර වෑයම් වඩල අවසාන ප්‍රතිඵලය ළඟා කරගන්න. අවුරුදු 30ක් දීලා. එච්චර වීර්යයක් අපට තියෙනවා. ඒකයි සඳහන් කළේ සංසාරයෙන් එතර යන්න තරම් වීර්යයක් අපට තියෙන්න ඕන. පින් කරන්න හරියටම පින් කරන්න පුදුම වීර්යයක් තියෙන්න ඕන. සිල් රකින්න අය අතරේ හරියටම සිල් රකින්න පුදුම වීර්යයක් තියෙන්න ඕන. සංසාරය ගැන දන්න අය අතරේ සංසාරයේ පිළිබඳව හරියටම දැනගන්න මට පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. මට එහෙම තියෙනවද? එහෙම නැතිනම් නිවන අපි ළඟට එනකන් අපි බලන් ඉන්නවද? අපි නිවන ප්‍රාර්ථනා කරනවද? ප්‍රාර්ථනා කරන්නේ හරියට කොයි වගේද? නිවන නිකන් මට වැඩිය පුංචි වගේ. ඒ කියන්නේ මම කවමදාකවත් නිවන ළඟට යන්නේ නැහැ. නිවන එන්න ඕනේ මල් ළඟට. අපි එමය අපි හිතන්නේ. හැබැයි නිවන කවමදාකවත් අපි ළඟට එනවද? නෑ නිවන අපි ළඟට එන්නේ. එහෙනම් එතනම බලන්නකො කොයිතරම් මාන්නය අපේ හිතේ තියෙනවද? අපි හරියට මාන්නකාරයි. මාන්නේ තියෙන කෙනාට මේ ශාසනය ගමනක් යන්නත් බෑ කියලා දේශනා කළා කියලා. ඒක සැබෑවටම බුද්ධ ශ්‍රාවකයෝද අපි කියලාත් එහෙනම් එතන හිතන්න වෙනවා. එහෙමනම් සඳහන් කරනවා මේ අයගේ සිහිය මම උපද්දන්න ඕනේ. හරියට මේ සංසාරේ පින් කරගත් අය මටත් වැඩි දුක්පතුන් බවට පත් වෙලා ඉපදින්නේ මේ දිව්‍ය මේ ගාන්ධාරයන්ගේ සිහිය මම උපදන්න ඕනේ. ඒගොල්ලන්ට මම උපකාර කරන්න ඕනේ. ආම් බලන්නේ සත්පුරුෂයන්ගේ හැටි. කල්යාණ මිත්‍රයන්ගේ හැටි. ඒකයි මම කියන්නේ කාරණා තැනින් තැන නතර වෙලා සාකච්ඡා කරන්න ඕන කරන කාරණා. සත්පුරුෂයා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? ඒ කාරණා බොහොම ගැඹුරින් සාකච්ඡා කරන්න තියෙනවා. මේගොල්ලෝ මම ලැජ්ජාවට පත් වෙන්න කරුණු කියන්න ඕනේ. එහෙම කියලා මේගොල්ලෝ කැඳවලා අහනවා මම මෙතෙන්ට ආවේ මනුස්ස ලෝකේ ඉඳපු ඔය තුන් දෙනාගෙන් අවවාද අනුශාසන අරගෙන සිව්පසයෙන් උපස්ථාන කරලා හරියට සිල් රැකලා භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහලා ඒ අපිත් එක්කම මනුස්ස ලෝක තලයේ ඉන්නකොට මාත් එක්කම පින් කරපු ඔබ දැන් මටත් වඩා පහත් වූ තැනක ඉපදිලා අපිට ගයන්න වයන්න ආවද දැන් මෙතන කියලා ලැජ්ජ කළා. මෙතෙන්ට ආවේ අපිට ගයන්න වයන්නද? එහෙම අහලා ලැජ්ජාවටපත් කළා. කී තරම් දෙවියන් ඉන්න තැනකද මේ ලැජ්ජාවටපත් කරන්නේ? සඳහන් කරනවා ඔයගොල්ලන්ට ලැජ්ජ නැද්ද? අපිට මෙතෙන්ට දැන් ගයන්න වයන්න ඇවිල්ලා. ඒකටද ඔයගොල්ලෝ හරියට සිල් රැක්කේ. ඒකටද ඔයගොල්ලෝ මේ ශාසනය පැවිදි වුණේ. එහෙම අහනකොට කොයි තරම් ලැජ්ජ හිතෙන්ද? හරියට ලැජ්ජ හිතුනේ. කරුණු අවබෝධ කරගත්ත දෙන්නේ මෙතන තුන් දෙනාගෙන් දෙන්නේ. යොදුන් තුනක් ගව් තුනක් තරම් දිග මේ බෙර දෙක පැත්තකින් තියලා එතනම සිහිය උපදවගෙන භාවනා කළා කියලා සඳහන් කරනවා. දෙන්නේ ගව් තුනක් පමණ උස දිව්‍යමය සිරුරු හරියට ගෙල බැඳලා තියෙන කුණුපයක් අතහැරලා දානවා වගේ අතහැරලා 12 යොදුන් තරම් උස බ්‍රහ්ම සිරුරු ලබාගෙන සියලුම දෙනා බලාගෙන ඉන්නකොට
බ්‍රහ්ම පුරෝහිත කියන දිව්‍ය ලෝක තලයට ගියා කියලා සඳහන් කරනවා. මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් එයාට ඕනේ නැහැ මෙතන ගියා සැපේ. කාරණා කොයිතරම් කිව්වත් වටහා ගත්තේ නැහැ. එහෙමයි අපි අතරේ නැත්තේ. අපි මැරෙනවා කියලා කොයිතරම් අපි කියනවද? එහෙම කිව්වත් එහෙම කියලා අපි කියනවා සිල් රකින්න කියලා. අපි අහනවා සිල් රැකලා කාටද හරි ගියේ කියලා. සමහර අය ඉන්නවා අපි හරියට පව් කරලා නැහැ. ඒ නිසා ඉතින් සිල් රකින්න ඕනේ නැහැ. අපේ අතින් ඉබේ සිල් රැකෙනවා කියලා. අපි පව් කරන්නේ නැහැ. ඒ නිසා අපි පොයට සිල් රකින්න පන්සල් වලට යන්න ඕනේ නැහැ. ආය අමුතුවෙන් සීලයක් අපි රකින්න ඕනේ නැහැ. කොයි තරම් අඥානයිද ඒගොල්ලෝ. සීලේ තමයි තීරණය කරන්නේ. මම ඊළඟට උපදින තැන. පිනට බෑ තීරණය කරන්න මං ඊළඟට උපදින තැන. පින් කරලා දිවි ලෝක යන්න බෑ. පින් කරලා සුගතිය ඉපදෙන්න බෑ. සුකෝ පුඤ්ඤස් උච්චයෝ. පින කියන්නේ මොකද්ද? පින කියන්නේ සැපේට කියන තවත් නම. එහෙනම් මාව සුගතියට එක්කන් යන්නේ ඊළඟ ජීවිතයේ දිව්‍ය ලෝකෙද මනුස්ස ලෝකෙද මගේ ජීවිතයේ තීරණය වෙන්නේ තමන් රකින්න සීලය. සීලී පිළිබඳව කාරණා කතා කරොත් බොහොම දිග. මග මානවකයට හිටිය බිරින්දෑවරු කීපද? ඊ අතරින් එක්කෙනෙක් තමයි සුජාත. අනිත් බිරින්දෑවරු ඔක්කොම විල පින් කරන්න කිව්වා. එයා කිව්වනේ මගේ ස්වාමියා පින් කරපුවාම ඒ පිනෙන් කොටසක් මටත් දෙනවා. එහෙම කියලා තමන්ගේ රූපය ගැන වහවැටිලා රූපේම පිරිසිදු කර කර අවුවටවත් බහින්න නැතුව ගියේ තුලට වෙලා හිටියේ. අනිත් ඔක්කොම මැරිලා ගිහලා දිව්‍ය ලෝක තලයේ ඉපදෙනකොට මැරිලා ගිහලා තිරිසන් අපායි වේලිච්ච විලක්කම් කෙකින්නක් වෙලා ඉපදුණා. පස්සේ ඇවිල්ලා අනුග්‍රහ කරනවා. කෙකින්නක් වෙලා ඉදි සිල් රකින්නවා. මනුස්ස ලෝකෙ ඉපදෙනවා. එතනින් පස්සේ දිව්‍ය ලෝක තලයේ ඉපදෙනවා. වේපචිත්‍ය අසුරේන්ද්‍රයාගේ දුව බවට පත් වෙලා ඉපදෙනවා. සූර්ය වච්චසාව. තියන්න නමක් නැහැ. එන්න බලන පැත්තෙන් සූර්යයට වෙඩිය දිදුලනවා. පුදුමාකාර ලස්සනයි. ආංගීසා සූර්ය වච්චසා කියලා නම තියෙනවා. එනං සීලේ කොතනකද තියෙන්නේ? ධර්ම ගෞරවයේ කොතනකද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ කාරණා අපට කියලා දුන්නේ සංසාරයෙන් එතර යන්න. ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය අවසන් නිසා අපි ධර්ම දේශනාව අවසන් කරමු. එක්කෙනෙකුට සංසාරයෙන් එතර වෙන්න මඟ හදා ගන්න තියෙනවා. පංච කාමයට අහු වුණ නිසා. එතනින් එහාට බ්‍රහ්ම පුරෝහිතෙට ගියනේ. දෙන්නෙක් සසර කෙටි කරගන්නකොට. එක්කෙනෙක් අහු වුණා. පංච කාමී කියන්නේ මොනවද? මේ ඇහැට දකින රූපයට අපි අහු වෙනවා. කනට ඇහෙන මිහිරි දෙයට අපි අහු වෙනවා. දිවට දැනෙන රසයට අපි අහු වෙනවා. නහයට දැනෙන ගඳ සුවඳට අපි හරියට අහු වෙනවා. ශරීරයට දැනෙන ස්පර්ශයට එක වතාවකට වැඩි අපි රැවටෙනවා. නිකන් හිතන්නේ මගේ දිවට කී වතාවක් මම පරාද වුණාද? මගේ ඇස් දෙකෙන් දැකපු රූපේ මම තව හොය ඊට වැඩි ලස්සන රූප හොය මම බලන්න ගත්තා. කී වතාවක් මම රැවටුණාද? කී වතාවක් මම මගේ මේ ශරීරයේ ස්පර්ශය හොය කෙනෙකුගේ පහස හොය රැවටුණා. මේ පංචකාමයේ ඔබව මාව සංසාරේ හැමදාම එක්කගෙන බුදුරජාණන් වහන්සේලාට අකී කරුණ නිසායි මෙච්චර කාලයක් සසර දුක් විඳින්නේ. ඔබ සියලු දෙනා මේ මනුස්ස ලෝකෙට පැමිණි කාරණා තේරුම් අරගෙන සංසාරයෙන් එතර යන්න. වෙරවැයන් වඩන්න. බොහොම හොඳ කාලයක් මේ ලැබිලා තියෙන්නේ. මේ බුද්ධෝත්පාද කාලය. තවමත් භාග්‍යතුන් වහන්සේ ජීවමාන. ඒ ජීවමාන භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ හරියටම ගමන් කරලා සංසාරයෙන් එතර යන්න ඔබ සියලු දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් සද්ධර්ම දේශනාවේ ධර්ම කාරණා ලෝකයට දානය කරන්නේ
පින්වන්ත දායකත්වයේ සපයන්නට යෙදුනේ මහියංගනී පදිංචි WMMW ඉන්ද්‍රා ඒකනායක පින්වත් මෑණියන් ඇතුළු පවුලේ කාරුණික ගුණගරුක පින්තුන් ඒ වගේම බෝපාන ගොඩකුඹුර අංක 85 පදිංචි WMTKW අනුලාවතී කුමාරි හාමි පින්වත් මහත්මිය ඇතුළු පවුලේ කාරුණික ගුණගරුක පින්තුන් ඇතුළු සත්පුරුෂෝ හිත මිත්‍රාදී පින්තුන් විසින් කුතුම් වූ වරමුණ පුංචි බණ්ඩා කුමාරි වීරසේකර රුවන්තිලක බණ්ඩාර අබේරත්න මහත්මීන් ඇතුළු සියලුම ඥාති වර්ගයාට පින් පැමිණවීමත් අනුලාවතී මහත්මියගේ නමින් නැසී පරලෝ සැපත් දෙමව්පියන් ස්වාමි පුරුෂයාණන් පුතුන් හා දියණිය ඇතුළු සියලුම ඥාති වර්ගයාට පරලෝ සුගතියට පත්වීමට මේ සියලුම පින් අනුමෝදන් වේවා. දින 7කට පෙර පරලෝ සැපත් මෑණියන් වහන්සේටද මේ සියලු පින් අනුමෝදන් වේවා. සංසාරගත සියලු ඥාතීන් මේ සියලු පින් අනුමෝදන් වී ආර්ය වූ නිවනින් සැනසේවා කියලා පින් පමුණවනවා. රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඉන්ද්‍රා ඒකනායක මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාටම අනුලාවතී මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම ඥාති හිත මිත්‍රාදීන් හා ලංකාවාසී ලෝකවාසී හැම දිනාටම රත්නත්‍රි ආශිර්වාදේ නිරන්තරයෙන් මුදාපත් වේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටද මේ සියලුම පින් අනුමෝදන් කරනවා. දේශකයන් වහන්සේට අනුමෝදන් කළ සියලු පින් මා පැවිදි භූමියට පත් කළ ගුරු දෙගුරුන්ට ධර්ම මාර්ගයේ කියා දුන් අවසරයි පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘවර අවසරයි බෝධිසත්ව ගුණෝපේත ධර්ණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේට බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේට රටවාසී ලෝකවාසී සියලුම දෙනාට නිර්මල වූ පර්යාප්තිය දානය කරන්න වේසෙන බෞද්ධ කාර්ය මණ්ඩලයට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා. සම්මාදිට්ඨිකද බ්‍රහ්මරාජීන් දිව්‍යරාජීන් මහසීලාද මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. පින් අනුමෝදන් කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කළ සියලුම දෙනාට රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා. ඊ타ත්ම ඉක්මන් භවයක ඊ타ත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් කුසල කර්මය ඔබට මට භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් පාරමී ධර්මයන් බෞද්ධමපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti උතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්. සාදු සාදු සාදු. පින්වත්නි ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව